නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණ ගිය සදහවත් වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි 2021 වසරේ බක්පුර පසළොස්වක් පුන් පොහෝ දවසේ ඕමාන් දේශයේ ජීවත් වන බැතිබර ලාංකික සදහවත් බුදුන් ඔබ හැමදෙනාම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහා විහාරය කේන්ද්‍ර කොටගෙන හැමදාකමත් ලස්සන මනහර මහා පින්කම් කරපු මිනිස්සු ඔබ ඒ මහා විහාර පුදබිමේ දායක සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ සදහවත් වාසනාවන්ත ඔබ හැමදෙනාම මොන තරම් ශ්‍රද්ධාවෙන් පින්කම් කරන පිරිසක්ද ඒ බෝධීන් වහන්සේ විහාර මන්දිරේ වට කරගෙන දොහොත් මුදුනේහි නගා මොන තරම් ශ්‍රද්ධාවෙන් ඔබ බණ අහන පිරිසක්ද මීට වසරකට හමාරකට පෙර ඕමානේ සම්බුද්ධත්ව ජයන්ති මහා විහාර පුදබිමට දිමුල් කුමරේ හාමුදුරු මමත් අප වෙලාවේ මම දැක්කා ඔබේ ශ්‍රද්ධාව ඔබේ ගෞරවය තුනුරුවන් කෙරෙහි ඇති අපමණ භක්තිය මමත් බොහෝම හොඳට අත්දැක්කා ඔබ දැකලා ඔබේ පුද පූජාවන් ඔබේ වන්දනාවන් දැකලා අවුරුදු කීපයකට පස්සේ ඕමාන ජීවත් වන ඔබ හැම දිනාටම පුංචි වෙලාවක් හරි අපූර්ව බණ කතාවක් කියා දෙන්නට මේ විදිහට හරි මේ ධර්මාසනයේට වඩින්න ලැබීම ගැන බොහොම සතුටුයි. බොහොම සතුටුයි. කාල වේලාව බොහොම පුංචිවට තිබෙන නිසා ඔබ හැමෝටම හරි අපූර්ව කතාවක් අදත් කියා දෙන්න කල්පනා කළා. අහගෙන ඉන්නකො බලන්න. ලස්සන අපූර්ව කතාවක් පාඩමක් ඔය හිත් වලට එකතු කර දෙන්නට හිතුවා. ඔබ මේ බණ අහනින් ඔබ ඇතැම් වෙලාවට ඕමානේ ජීවත් වන ඔබ එමෙත ඔබේ ඥාතීන් අරාබි රටවල් වල යුරෝප රටවල් වල එහෙම නැත්නම් අම්මා තාත්තා අයියා අක්කා නංගිල මල්ලිලා නෑයෝ මාමල නැන්දලා ලංකාවේ ඔබේ ගම්බිම්බල ජීවත් වෙන ඇත්තොත් මේ බණ අහයි මම ඔබ හැමෝටම හරියන කතාවක් කියලා දෙනවා ඔබ හැමෝටම හරියන කතාවක් මම ඔබෙන් මෙන්න මෙහෙම මුලින්ම අහනවා මේ බක්පුර පසළොස්වක් පොයේ දවසේ මෙන්න මෙහෙම කතාවක් අහනවා ඔබ බණ අහන්න හරි ප්‍රියයිද බෝධි පූජා තියන්ට බුද්ධ පූජාව තියන්ට පෙරහැර යන්ට වන්දනා ගමන් යන්ට තුනුරුවන් වන්දනාවට ඔබ හරි ප්‍රියයිද පිරිත් අහන්ට පිරිත් කියන්ට මේ සම්බුද්ධ ශාසනයේ ආගමික වත්පිළිවෙත් වලට ඔබ හරි ප්‍රියයිද මම දන්නවා මේ බණ අහනින් ඔබ ශ්‍රද්ධාවන්තයි ඇතමුන් ඉන්න ඇත්තටම ශ්‍රද්ධාවන්තයි ඇත්තටම ඔබ හරි කැමතිද පින්දහම් කරගෙන වත් පිළිවෙත් පුරන්නට මේ සම්බුද්ධ ශාසනය තුල තියෙන මහා චාරිමත් ප්‍රතිපත්ති පුරන්ට ඔබ ආසයි නම් ඔබ ප්‍රියයි නම් මම ඔබ හැම දිනාටම මුලින්ම පුංචි කාරණයක් කියනවා අහගන්න ඔබ බණ අහන්නට කලින් ඔබ භාවනා කරන්නට කලින් ඔබ වන්දනා ගමන් යන්නට කලින් සතිසිල් ගන්නට කලින්
මාස සිල් ගන්නට කලින් ආර්ය අෂ්ටමක සීලේ සමාදන් වෙන්න කලින් ඊට එහා ගිය දසසිල් ඊටත් එහා ගිය තව ප්‍රතිපත්ති පිළිවෙත් මොනවා පුරන්ටත් කලින් ඔබ දැන් යමක් කමක් තේරෙන වයසේ ඉන්න කෙනෙක් නම් ඔබ දැන් යමක් කමක් අවබෝධ කරගන්න පුළුවන් වයසේ ඉන්න කෙනෙක් නම් හොඳට අහගෙන ඉන්න. ශාසනික වශයෙන් මොන දේ කරන්නත් පෙර මොන දේ කරන්නත් ඉස්සෙල්ලා ඔබ එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි මහ පිරිත් පොත අතට ගන්න. පිරිවනා පොත් වහන්සේ අතට ගන්න. එක ඔක්කොම අතට ගන්න. ඔබට හිතේ හරි අපූර්ව කතාවක් වන්නේ හාමුදුරනේ ඒක. ඔව් හරි අපූර්ව කතාවක්. ඔබ බොහොම පුංචි කාලේ දහම් පාසල් ගිහිල්ලා බණ කතා ඉගෙනගෙන කොච්චර දේ ඉගෙන ගත්තද? දැන් ඔබ ලදරුවෙක් නෙවෙයි. දැන් ඔබ ළමා වියෙක්ම වාගෙහිලා යමක් තේරෙන වයසේ ඉන්න කෙනෙක් ඔබ. තේරෙන වයසේ ඉන්න කෙනෙක් නම් මතක තියාගන්න. ගමේ පන්සලේ වතාවත් කරන්ට කලින් පෙරහැර යන්ට කලින් කටින පින්කම් පෙළ ගස්වන්ට කලින් බණ අහන්ට පිරිත් අහන්ට විතරක් නෙවෙයි සිල් ගන්ට ආර්ය අෂ්ටමක සීලේ පිහිටන්ට ඔක්කොටම කලින් දැන් ඔබ තේරෙන වයස කෙනෙක් නොතේරෙන කෙනෙක් නෙවෙයි මුලින්ම ගන්ට මහ පිරිත් පොත අතට පිරිවනා පොත් වහන්සේ ගෙදර තියෙනවා ඕමානේ ඔබ හිටියත් වෙනත් රටක ඔබ හිටියත් ලංකාවේ ඔබ හිටියත් ඇතැන් වෙලාවට ඔබේ ගෙදර ඇති පිරිත් පොත එක පිරිත් පොත අතට අරගෙන ඔය පිරිත් පොතේ මුලින්ම තියෙනවා මොකක්ද සූත්‍රයක් හරි අපූර්ව සූත්‍රයක් මෙත්තානිසංස කියලා සූත්‍රයක් තියෙනවා ඔය සූත්‍රය පෙරලා ගන්න ඒ සූත්‍ර දේශනාව ඔබ පෙරලා ගන්න පෙරලාගෙන පටන් ගන්නට ජීවිතේ මුලින්ම බොදුවත් පිළිවෙත් ඇති ජීවිතේ ආරම්භය එතනින් පටන් ගන්න. එතන. අපි අද බක්පුර 15ක් පොහෝදා කතා කරන්නේ ඔබට මහා පිරිත් පොතෙන් බොදුණු ජීවිතයකට පින් ඇති අරමුමක් ලබා ගන්නට පාර මම කියලා දෙනවා. මෙත්තානි සංස සූත්‍රය. හරි අපූර්වයි. හරි අපූර්ව කතාවක්. මේ ලෝකෙට මම අද ඔබට කියලා දෙනවා. පිරිත් පොත ඇසුරින්. මෙත්තානි සංස සූත්‍ර දේශනාව කියවා නොමැතිනම් භාවිතාය බහුලී කතාය භාවිතා කළා නැතිනම් නිතර ප්‍රගුණ කළා නැත්තම් ඔබ හරි ශූන්‍ය කෙනෙක් හිස් කෙනෙක් මෙත්තානි සංස සූත්‍ර දේශනාව භාවිතා කර නිතර ප්‍රගුණ නොකළා නම් මතක තියාගන්න ඔබ ඔය ගන්න සිල්වත්කමටවත් ඔබ ඔය අහන බණවලටවත් ඔබ ඔය ප්‍රගුණ කරන ප්‍රතිපත්ති වලටවත් ජීවයක් ප්‍රාණයක් ලැබෙන්නේ ඒ නිසා හැම දෙයකම කලින් පෙරලා ගන්නට මෙත්තානි සංස සූත්‍රය කාලය ටිකක් කින්ද වචනෙන් වචනේ අපි ඉගෙන ගමු. මෙත්තානි සංස සූත්‍රය කියන්නේ කාටවත් වෛර කරන්න එපා කියලානේ එහි උගන්වන්නේ. ඇතැන් වෙලාවට ඔබට මහ පුදුම හතුරෝ ඇති. පෑහට පේන්ට බැරි එපා කරපු මිනිස්සු ඔබට අනන්තවත් ඇති. ලංකා විද්දිත් එහෙමනේ නේද? ඕමානෙට විතරක් නෙවෙයි අපේ ඇත්තෝ හඳට යවුවත්
හතුරු හදාගන්න එකේ අඩුවක් නැහැනේ. ඇතැන් වෙලාවට හතුරු හදාගන්න මැවෙන්න මහ ලොකු ගැටුම් ඕනේ නැහැ. දැක්කත් ඇති කියනවනේ මට යානම් ඇල්ලුවේ නැහැ කියලා කතා කරලත් නැහැ. දැක්කෙත් ඉස්සරෝම බැලුවෙත් මූණ ඉස්සරෝම. හැබැයි හොස්ස එල්ලගෙන ඉවරයි. ලංකාවෙද්දිත් එහෙමයි. ඇතැන් විට මෙහෙට ආවහමත් එහෙමයි. යුරෝපෙට නෙවෙයි හඳට යවුවත් අඟහරු ලෝකෙට යවුවත් තරහකාරයෝ අමනාපකාරයෝ හදාගන්න එක අඩුවක් නෑනේ අපේ මිනිස්සු. ජීවිත කාලයේ තුලදී ඔබ හොඳට මතක තියාගන්න මතක් කරන්ට ඔබට හතුරෝ ඉන්නවා. බොහොම කාලෙකින් මං ඔබට පුංචි කතාවක් කියලා දීලම මේ මෙත්තානි සංස සූත්‍රයේ හරි අපූර්ව ඉගැන්වීම කියලා දෙනවා. ඔබ දැන් මේ බණ අහගෙන ඉන්නවා ලක්ෂ ගාණක් ඔබ. ඔබ මොහොතක් හිතන්ට ඔබට තරහකාරයෙක් ඉන්නවා. දෑහට පේන්න බැරි. හේතුවකුත් නැහැ. හේතුවකුත් නැහැ. දෑහට පේන්න බෑ. මට නම් පෙන්වන්නට බෑ. මට නම් එපා කරපු මිනිස්සෙක් ගෑණියක්. ඕ මම නම් හරි යකමැති. ඒ උජාරුවෙන් කියනවානේ. ඉන්නවා තරහකාරයෝ තරහකාරයෝ. ඉන්නවා නම් අහගෙන ඉන්නකො. තරහකාරයෙක් තරහකාරියක් ඉන්නවනම් පුංචි කතාවක් කියලා දෙන්න. ලෝකෙටම පෙර දවසක මම කියා දුන්නා මේ පුංචි කතාව. බණ කතාවක්. උපමාවක් වගේ. අහගෙන ඉන්නකො. කබරයයි කතාව. යම් කිසි කෙනෙක් මේ ලෝකේ මැරෙන්න ලං වෙලා පණ අදිමින් ඉන්නකොට ඔබ දැන් මැරෙන්න කවදා හරි ලං වෙලා පණ ඇද ඇද ඉන්නවා. දැන් බොහෝම ළඟයි යන්න ළඟයි. මුද්දටම ලං වෙලා ඉන්නකොට අන්තිම හුස්ම පොද පිට වෙන්න බොහොම ලං වෙනකොටම මොකද වෙන්නේ? ඔබ ජීවිත කාලේ ඔබට හිටපු තරහකාරිය මතක් වෙනවා. ඔබට මතක් වෙනවා. චුතිචිත්තේ බවට මැරෙන අන්තිම වෙලාවේ සිතුවිල්ල බවට පත් වෙන්නේ මොකද්ද? තරහකාරයා පත් වෙනවා. දැන් ඔබ මිය යන වෙලාවේ අන්තිමට සිහිපත් උනේ මොකද්ද? පෙන්නන්ට බැරි දෑහට පේන්න බැරි තරහකාරයා මතක් වුණා. ඒ වෛර සිතුවිල්ල අරගෙන ප්‍රාණය පිට වෙනවා. පණ ගියා. ඔබ දන්නවද? යමෙකුට මරණ මංචකේ අන්තිම සිතුවිල්ල මේක බණ කතාවක්. අන්තිම සිතුවිල්ල වෛරක්කාරියක් මතකෙට ආවොත් ඔබ දන්නවද? මිය යන කෙනා මරණින් පස්සේ ඊළඟට අල්ලගන්නේ කබරාත්මයක්. කබරේක උපදිනවා. තිරස්චීන ආත්මයක්. පුංචි බණ කතාවක්. කබරේක උපදිනවා. කබරාත්මයක්. බණ කතාවේ කියනවා ඊළඟ ආත්මේ උපදිනවා කබරේක්ව. කබරයා උපන් දවසේ ඉඳලා කරන්නේ එක දෙයයිලු. ඒ තමයි ගිය ආත්මේ මරණ මංචකයේදී සිහිපත් වෙච්චි තරහකාරිය හොයන්ට පටන් ගන්නවා සංසාරේ වෛරයේ ඉවෙන්. මේ වෛරයේ ඉවෙන් කබරයා මොකද කරන්නේ? මුළු උපම් ප්‍රදේශය පුරාම ඇවිදිනවා ඉව කරනවා කවුද හොන්නද? වෛරක්කාරයා හොයනවා. අර ගියාත්මේ වෛරයේ ඉව. ඇවිදලා ඔබ දන්නවද? බණ කතාව කියන කබරයා මැරෙන්න මොහොතක් තියලා හරි වෛරක්කාරයයි ගේ හොයා ගන්නවා. ගේ මේ කතාවේ කියනවා. ගේ හොයාගෙන මොකද කරනවා කියන්නේ? ගේ වටේ රවුමක් යනවා පුදුම සතුටකින්. හරි සතුට. මං හොයාගත්ත මගේ ජම්මාන්තර හතුරා හැතිරි හොයාගත්තා කියලා ඒ වටේ රවුමක් ගිහින් බලනවා.
ගේ කුස්සිය පැත්තේ තියෙනවා හට්ටි මුට්ටි ගොඩ ගහලා උයන පියන. මේ කබරයා මොකද කරනවා කියන්නේ? බඩ වැලෙමුත් භාගයක් එළියට දාලා දිව එළියට දානවා. දු බඩ වැලෙමුත් ටිකක් එළියට. අර හට්ටි මුට්ටි ඇතිලි තාච්චි ඔක්කොම ලෙව කනවා. ඇයි ලෙව කන්නේ? මේ මගේ කෙල හරි විස වෙලා මගේ හතුරා හැතිරිය නැහියන් කියලා ලෙව කනවා. මම කියන්නේ මේ කතාවක් ඈ. මේ කතාවේ කියනවා. ලෙව කාලා ඒත් මදිලු. ඒත් මදි. වෛරේ පිරිමහ ගන්න. ඊළඟට කබරයා කරනවලු වැඩක්. සාප කරලා මේ තරහ කාර්යයාගේ මිදුලේ වත්තේ කොහේ හරි තැනක ජරා කරනවා. ජරා කරන්නේ කොහොමද? මගේ මේ මල ජරාව හරි පෑගිලා මගේ හතුරාගේ හැතිරිට පෑගිලා නිය පොත්තේ ඉඳලා කුණු වේයන් කියලා සාප කරලා ජරා කරලා පැනලා දුවනවා. දැන් සාපේ පිරිමහ ගත්තා වෛරේ. වෛරේ පිරිමහ ගත්තා. දැන් ජරා කරන්නේ කොහෙද? දෙව කන්නේ කොහෙද? හට්ටි මුට්ටි හතුරගේ හැතිරිගේ ගෙදර කරලා යනවා වැඩි. හැබැයි මේ කබරයාට ලොකු වරදක් වෙනවලු. මහා ලොකු වරදක් වෙනවා. ලොකු පටලවිල්ලක් වෙනවා. මොකද පටලවිල්ල? වරද. කබරයා හතුරගේ හැතිරිගේ ගෙදර කියලා හිතාගෙන ඉන්නේ කොයි ගෙදරටද? තමන්ම ගිය ආත්මේ ජීවත් වෙච්චි ගෙදරටලු වෙන්නේ. තමන්ම ගිය ආත්මේ හිටපු ගෙදරට ඇවිල්ලා තමා අර වැඩේ කරලා යන්නේ. දැන් කාටද ඔක්කොම විස වෙන්නේ? තමන්ගේම පරපුරේ දුවගේ පුතාට බුනුබුරා මිනිබිරියට තමා අර විස යන්නේ. සාංශාරික හතුරුකමේ විස යන්නේ තමන්ගේමයි. තමන්ගේමයි. ඇත්තනේ ඔය කබර ජරාවක් පෑගුණොත් එහෙම නේ මතකද ලංකාවේදී. ඇත්තටම නියපොත්තේ ඉඳලා කුණු වෙනවා. ඒ සාපයක් නේ. කුණු වෙනවා. ඔය මතක තියාගන්න. ඔබට හතුරෙක් හැතිරියක් ඉන්නවා නම් පෙන්නන්න බෑ. තමාට නේද? ලංකාවෙන් ආවා කියලා නෑනේ හදන් ඇති මෙලාට. ඕම අපූර්ව හතුරු හැතිරි ඕන තරම්. එක එක හේතු වලට. ඔබට හතුරෙක් හැතිරියක් ඉන්නවා නම් නතර කරන්න ඕන. නතර කරන්න. ඔය හතුරුකම නතර කරන්න. ඔබට යම් දවසක මෙච්චර පින්කම් කරලා බණ අහලා වත් පිළිවෙත් කරපු ඔබට මැරෙන මංචකයේ මරණ මොහොතේදී ඔය හතුරා හැතිරි මතකෙට ආවොත් ඔබේ සසරම ඉවරයිනේ. ඔබේ සංසාරෙම ඉවරයි. ඔබට මොනතරම් හතුරුකම් මොනතරම් ඊර්ෂ්‍යාකම් මොනතරම් නොහොබිනාකම් අහස පොළව උහුලන්නේ නැති නින්දාවලාද ඔබට කවුරු කළත් හතුරෝ තියාගන්න එපා ජීවිත කාලේ පුරාවටම. හතුරාත් එක්ක ලං වෙන්න බැරි වෙන්න පුළුවන්. වෛර නොකර කලකිරිලා දුරස් වෙන්න. කලකිරුණාට පව් සිද්ධ වෙන්නේ නැහැ. වෛර කළොත් පව් සිද්ධ වෙන්නේ. ඔබට එපා කරපු පෙන්නන්ට බැරි හතුරෙක් හැතිරියක් ඉන්නවා නම් මොකද කරන්න ඕනේ? කලකිරිලා දුරස් කරන්න. කලකිරුණා හු ගැන අය ගැන දුරස්. ඒ ඇත්ත. ඇය ගැන හොයන්න යන්නත් ඕනේ. ඇය ගැන කියන්න යන්නත් ඕනේ. මොකද කවුරු කෙනෙක් ඇය ගැන හොගෙන ඔබෙන් ඇහුවොත් අනේ මයෙන් අහන්න. මං එයා අතෑරලා ඉන්නේ. ඒ වචනේ නැති. මම එයා අතෑරලා ඉන්නේ. අතෑර. එච්චරයි. එතනින් ඒ සිතුවිලි නතර කරන්න. ඔබ දිගටම හතුරුකමක් තියාන යනවා කියන්නේ කෙනෙක් එක්ක ඔබමයි නැහෙන්නේ. නැහෙන්නේ ඔබමයි. ඒක අද මතක තියාගන්න. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට හතුරෙක් හැතිරියක් නැතිව ජීවත් වෙන්න පුළුවන්. ඔබේ සිත තුළ වෛරය කියන දේ පරිගන්න සිතුවිල්ල අක තියව නේද? මම වෙලාව එනකන් ඉන්නේ මම කොයි වෙලේ හරි මම ඉන්නකො ඔකට අච්චුව දෙනවා. ඔබ ඉන්නද එහෙම? මම යාට කියන්න ඉන්නේ මම හොඳට කියන්න ඉන්නේ වෙලාවක මම දන්නවා කියන්න ඕන විදිහ. ඔබ යම් දවසක යම් මොහොතක වෛර පරිමහන්ට මාන බලමින් ඉන්නවා නම්
ඔබත් කියනවනේ. ඔබත් කියතන් මෙතන. මං වෙලාව වෙනකන් ඉන්නේ. ඒක මං වෙලාව ආවහම යාට මම දෙන්නම් අච්චුව. ඔබ කියනවද? මම හොද්දට කිව්වා යාට අය කට ඇරියේ නෑ. බලන්න ගියා යන්න මම හොද්දට කියලා ආවේ කිව්වද? ඔබ මොන රටේ ජීවත් වුණා? ලංකාවේ? ඕමානේ? වෙන රටක? යුරෝපේ? ඔබ කොමන රටක ජීවත් වුණා? ඔබ එහෙම කීවනම් කළා නම් අහන්තක මේ බණ ටික ඔබට හරි අපූර්වයි. මෙත්තානි සංස සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ හරි අපූර්වට මෙන්න මෙහිම දේශනා කරනවා. යමෙකුට වෛර සිතක් නොමැතිනම් කාටවත් වෛරයක් නෑ. ඒ ආරම්භ කරනවා මෙහි මේ දේශනාව. සුඛං සුපති. ඔබ මෙතන නම් ඉගෙන ගන්න පාඩම. මෙතන ඉඳලා. ඔබට සුවසේ නිින්ද යනවද? ඔබට. ඔබ ඇතෙන් ඇත්තෝ ඉන්නවා ගෙදර පවුලේ ප්‍රශ්න වැඩියෙන්ම තියෙන්නේ එයාට. ප්‍රශ්න කරදර බැනුම් ගුටි ඕන තරම්. ඕන දරුවෝ ඉන්නවා වැඩියෙන්ම ගුටි කන්නෙත් එයා. බැනුම් අහන්නෙත් එයා. වැඩ කරන්නෙත් එයා. ගෙදර තියෙන ඔක්කොම වැඩ කරන්නටත් ඕන. බැනුම් අහන්නටත් ඕන. ගුටි කන්නටත් ඔක්කොම. මොන තරම් හිත රිදෙයිගෙන හිටියත් කොහොමනම් මිනිස්සු දරුවෝ ඉන්නවා. තරුණියෝ රැට ඇඳට යනවා විතරයි. හොද්දට නිදි. ඔබ එහෙමද? ඔබ බැනුමුත් අහනවා, ගුටිත් කනවා, වවලාදත් අහනවා, වැඩත් කරනවා, ගෙදර ඉන්න හොඳම නැති කෙනා ඔබ. ඔබට ගෙදරින් අහන්න කියන්න ඕනේ කතාව ඔබට කියනවා. හැබැයි රෑ වෙලා කාලා ඇඳට යනවා විතරයි. හොඳට නිදි. ඔබට එහෙමද? සුඛං සුපති සුවසේ නිින්ද යනවද? පහවදා උදේ 6 වෙනකන් හොඳට නිදි. ඔබ ඇයි එහෙම වෙන්නේ? ඔබට නිින්ද යන්නේ වෙනවකුත් නෙවෙයි. ඔබේ හිත හොඳයි. ඔබේ හිත ඇතුලේ ඔබට කවුරු බැන්නත්, ගැව්වත්, සරකලත්, අවලාද කළත්, නිඳා කළත් ඔබේ හිතේ නෙවෙයි වතියේ. ඔබේ හිත පිරිසිදුයි. හිත මොනතරම් පිරිසිදුද කියලා හොයාගන්න පළවෙනි එක සුඛං සුපති සුවසේ නිින්ද යනවා. පවණක් මිනිස්සු බලන්නකො. පහවදා උදේ ඇහැරෙනවා. පහවදා අවදිට පවණක් ඔය ලංකාවෙත් ඉන්නවා වයසක අම්මලා තාත්තලා නැන්දලා මාමලා කුඩම්මලා පුංචි අම්මලා බාප්පලා ලංකාවෙත් ඉන්නවා. ඇතැන් වෙලාවට ඉන්නව රටවල්වත් ඇති. ඔබේ ගෙදර පවණක් අය එළල මේ මෙහෙම කියලා උදේට. අපි අප්පුයි රෑ 10ට විතර බල්ලෝ බිරුවා පුදුම විදිහට හොරෙක්වත් ආවත් දන්නේ නැහැ. රෑ 10 ඉඳන් 11 මාතරකම් බල්ලෝ බිරුවා කියේ. ඒක රෑ 12ට විතර ලයිට් උත් ගියා. මට පුදුම විදිහට බයිලා ලයිට් ගිහින් පැයකට විතර පස්සේ ලයිට් ආවේ. පාන්දර 1:00ට විතර වාහනයක් කැරෙව්වා. ඇහුණා මොකද්ද මන් දන්නේ වාහනයක් මෙහෙට ගියා මෙහෙට ගියා 1:00ට විතර. අනේ පාන්දර 3ට විතර නරියෝ කෑ ගැහුවා. මැරෙයිද දන්නෙත් නෑ කවුද. 3ට. මම බයට පිරිත් දැම්මා 4 ඉඳලා මම පිරිත් දාගෙන හිටියේ. එළි වෙනකම් මම පිරිත් ඇව්වා බයටම. ඔබේ අම්මා තාත්තා නැන්ද මාමා කුඩම්ම කීයා. ඔබ ඇතැන් වෙලාවට උදේ අවදි වෙලා එළි වෙනකම් වෙච්ච දේ ඔබ කියනවා. මේ මිනිස්සයා එළි වෙනකම් අවදි වෙලා එළි වෙනකම් ඇහැරිලා. එළි වෙනකම් වෙච්ච ඔක්කොම කියන උදේ වෙනකොට. පිලව් කෑ ගහපුවා, නරියෝ කෑ ගහපුවා, බල්ලෝ පුරපුවා, වාහන හරවපුවා, උලලේනු කෑ ගහපුවා, බකමුණු හූ කියපුවා ඔක්කොම කියනවා. ලයිට් ගියපුවා, වාහන රේස් කරපුවා ඔක්කොම එළි වෙනකම් කියනවා. පවණක්ට ගෙදර ඉන්න මිනිස්සු හීනෙන් කියවපුවා, ගොරවපු ගානක් කියලා. මේ මියා මෙච්චර වෙලාවක් ගොරවුවා, මෙයා හීනෙන් මෙහෙම කිව්වා. ඒ අර මිනිස්සයා එළි වෙනකන් ඇහැරලා අර මිනිස්සු දිහා බලන් ඉඳලා. ඔබ නිින්ද යන්නේ නැද්ද ඔබට? නිින්ද යන්නේ නැත්තේ මේ දිමුල් කුමරි හාඳුරු කියන එකක් නෙවෙයි. බුදුහාඳුරු කියනවා ඔබේ හිත හොඳ නැහැ. හිතේ තරහ, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නක්කාරකම් පිරීලා ඒවා පුරවගෙන හිර කරන් ඉන්නවා. ඔබට නිින්දක් නැහැ. මනසේ සැහැල්ලුවක් නැහැ. ඔබ මේවා හිර කරන, තද කරන ඉන්නවා. සුඛං සුපති සුවපත් නිින්දක් ඔබට නැහැ. ඉස්සරෝම වෛර කරන එක, ද්වේෂය, තරහ
තව කෙනෙක් පාගගෙන පොඩි කරගෙන උඩට යන්න හිතනෙව්වා නතර කරගන්න. තුන් වේල කාලා දරු මල්ලොත් එක්ක සතුටින් ජීවත් වෙන්න විතරක් හිතන්න. සුඛං සුපති ඔබට සැපවත් නින්දක්වත් ලැබෙයි. එක දෙවෙනි කාරණේ දක්වනවා සුඛම් පටිභුඤ්ජති. සුවපත් නින්දක් වගේම තමයි අවදි වෙන්නේ හරේ සුවසේ. පමණක් මිනිස්සු ඉන්නවා ස්ත්‍රී පුරුෂ වේවා කුඩා ළමයි ලපටි තරුණයෝ ඉන්නවා. උදේ නැගිටින්නේ මලක් පිපුණා වගේ. hina වෙලා සින්දු කියාගෙන හරි ප්‍රීතියෙන් නැගිටින්නේ උදේට. ඇතැම් දරුවෝ තරුණයෝ නැගිටිනකන් ගෙදර අනිත් අය බලන් ඉන්නවා. ඇයි? එයා නැගිට්ටාම ඒ තරම් විනෝදයක් ගෙදෙට්ට. පුංචි දුවලා ඉන්නවා hina වේගෙන නැගිටින්න. පුතාලා ඉන්නවා සින්දු කියාගෙන එයා නැගිටින මුළු ගෙදරම දන්න. ඕන් ගායකයා නැගිටලා කියනවා. ඕන් කුරුල්ලා නැගිටලා කියන විසිල් ගාගෙන hina වෙලා සින්දු කියාගෙන උදේ නැගිටින්නේ. විහිළු තහළු කරගෙන හරි ප්‍රීතිමත් පමණක් මිනිස්සු උදේ නැගිටිනකොට. ඔබ එහෙමද? සුඛම් පටිභුඤ්ජති. ඇතැන් අවදි වෙනකොට හරි ප්‍රීතිමත්. හැමෝම ඇතැම් දරුවෝ ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා තරුණයෝ තරුණියෝ ඉන්නවා උදේ නැගිට තැන ඉඳලා ගෙදෙට්ට මුස්පේන්තුකම එක්කෝ අඬාගෙන නැගිටිනවා නහකුණු ගාගෙන ඇඟමැලි කඩනවා ඇහෙනවා කුස්සියට ඈනුන් අරගෙන ඇඟමැලි කඩාගෙන අඬාගෙන නහකුණු ගාගෙන බැනගෙන පවණක් වැඩිහිටියෝ ඔබ දන්නවද ඇඳේ ඉඳලා කාරන්න පටන් ගන්න ඔබ අය ලංකාවේ නෙවෙයි ඇමරිකාවේ එංගලන්තේ මොන රටේ ඕමාන් වල මොන රටට ගිහින් දැම්මත් අර ගතිය යන්නේ නැහැ පවණක් අයගේ. ඒ ගතිය එහෙම. ඇඳේ ඉඳලා කාරන්න පටන් ගන්න. කාරගෙන කූරගෙන නේද? තෙම් සොටු කටේ පුරවන් එන්නේ එළියට. අය මූණක් කටක් හොද ගන්නෙවත් එක්කෝ බැනගෙන නැගිටින්න එක්කෝ අඬාගෙන එක්කෝ ඈනුන් අරගෙන ඇගමැලි දකින්ට අප්පිරියයි උදේට. ඔබ එහෙමද? ස්ත්‍රියක් නම් කාන්තාවක් නම් කොණ්ඩේ කඩාගෙන නේද? කටකෙල පෙරාගෙන නේද? ඇස්වල ජරාව කටකෙල ජරාව ඒව පිටින් එනවා. ඔබ සුඛම් පටිභුඤ්ජති. නැගිටින් සුවපත් අවදි වීමක් නැහැ. පමණක් මිනිස්සු අවදි වෙනකොට ගෙදරයි කියන ඕන් අර වෙසමුණියා නැගිටලා කියනවා. ඕන් අර වෙසමුණියා නැගිටලා අපි අප්පෝ දැන් ඇති ඉතින් ඉවරයි දැන්. ඇත්ත. නැගිට වෙලාවේ ඉඳලා කනක් ඇහෙන්නේ. ඔබ එහෙම. ඇයි ඔබට එහෙ වෙන්නේ? ඔබේ හිත හොඳ නැහැ. ඔබේ හිත ඇතුලේ වෛරය පිරලා, ද්වේෂය පිරලා, ඊර්ෂ්‍යාව පිරලා උදේ අවදි වෙනකොට මූසල බව, පෞකාර බව විදහා පාගෙන නැගිටිනවා. නැගිටිනවා. සුඛම් පටිභුඤ්ජති. ඊළඟ කාරණේ 3. න පාපකං සුපීනං පස්සති. වෛරය, ද්වේෂය, ඊර්ෂ්‍යාව කුහකකම් වලින් මේක පිරීලා නම් පිරීලා. ඊතර මිනිස්සුන්ට වෛර කරනවා, නෑයන්ට වෛර කරනවා, අසල්වැසියන්ට වෛර කරනවා. සේවකයන්ට ප්‍රධානියට යමක්කමක් හම්බ කරගෙන ඉන්න අයට පන්සලේ හාමුදුරුව කාට හරි කමක්. බල්ලට හරි කමන්නේ වෛරයි. හිත හොඳ නෑ. උපුරු ගහනවා වෛරෙන් පීරිලා. එහෙමනම් ඔබට නපාපකං සුපීනම් පස්සති. නපුරු සිහින දකින්න නැතුව කෙනෙක් ඉන්නවනම් ඔබට ළඟදී අපිට බොහොම හොඳ හීන පේනවා. ඔබට නරක හීන පේන්නේ නැත්තම් අලි පන්නනවා, කොටි පන්නනවා, නයි පන්නනවා, ගින්නට අවු වෙනවා, වතුරට වැටෙනවා, ප්‍රපාත වලින් වැටෙනවා, ඌ කියාගෙන කෑ ගහගෙන අවදි වෙනවා. ඔබට එහෙම නැද්ද? මතක් කරන්න. අනේ මට ගන්න. මට එහෙම නරක හීන පේන්නේ. ළඟදී දැක්කෙත් නැහැ එහෙම නරක. ඔබේ හිත හොඳයි. බොහොම සත්පුරුෂ හිතක් ඔබට තියෙන්නේ. කාටවත් වෛරයක් නැහැ. ඔබට ගහලා ගියත් කරබන් ඉන්න කෙනෙක් ඔබ. ඔබට බැනලා ගියත් hinaවෙල කරබන් ඉන්න කෙනෙක්. මෝඩයා කිය. බොහොම ප්‍රේතිමත් කෙනෙක්. ඔබට නරක නපුරු හීන නොපෙනෙන්නේ ඒකයි. ඔන්න ඔබ ගැන මැනගන්න හොඳ මිම්මක් ඒක. එහෙම නැත්තම් මේ ළඟදී දවසක කොහේ ඇද්දි ඉන්න දරක ඉඳලා ඉන්න රටක
ඔබ බය වෙලා අලි රෑ 12ට එකට දෙකට ඇහැරලා ඇඳ උඩ ඉඳගෙන ඌ කියනවා මුළු ගමටම ඇහෙන්න. මුළු රටටම ඇහෙන්න ඌ කියනවා. ඈ ගානවා ඌ කියනවා ඇඳ උඩ ඉඳගෙන විලාප අයියම මට අලියෙක් පැන්නුවා. මට නයෙක් පැන්නුවා. යකෙක් ආව ළඟට. කවුද සුදු ඇඳගෙන ආව ළඟට මගේ. කොණ්ඩේ කඩාගෙන ආව. ඇස් ලොකු වෙච්ච කෙනෙක් ගෑණියක් ආව. යකින්නක් වගේ. මම ගින්නට අහුනවා දැක්ක මම මුහුදේ ගහගෙන අපුරු හීන පේනවා. ළඟදී ඔහොම නරක හීනයක් දැකලා රස කර කර උදේ කිව්වද කාටද? අප්පෝ මම දැක්කා හීනයක් බයේ බෑ. කිව්වද නැත්නම්? දැන් ඊයේ කිය අද නෑනේ අපි අප්පෝ මම බොරුවට ඒක කිව්වේ කියන්නේ එහෙමපා. එහෙමත් ඉන්නවනේ. නපුරු නරක හීනයක් නුඹ දුටුවා නම් මත තියාගන්න. ඔබ හිත හොඳ නැහැ. සිතුවිලි නරක වෙලා වෛරේ කාට හරි වෛර කරනවා. කාට හරි වෛර කරනවා. කාට හරි දේශ කරනවා. කාට හරි ඊර්ෂ්‍යා කරනවා. ඒක ප්‍රතිඵලයි. ඔබේ සිතෙන් ඔබට දෙනවා. න පාපකං සුපීනම් පස්සති. ඔබට මොනතරම් අඩත්තෙට්ටම් කරන කෙනෙකුටවත් ඔබ වෛර කරන්නේ නැත්නම් ඔබට ඔය වගේ හීන පේන්නේ නැහැ. කවදාකවත් නෑ. අනික දක්වන මේක බලන්න. මනුස්සානම් පියෝ හෝති. මනුස්සානම් පියෝ හෝති. ඔබට ගෙදර පවුල ඔක්කොම හරි ආදරේද? බෙරිද? ඔබට හරි ආදරේද? සැමියා, දරුවෝ. ඔබට අත්තම්මා, සීයා කියන නැන්දා, මාමා, බාප්පා කියන ඔබට පවුලේ මිනිස්සු හරි ආදරේද? මතක් කරන්න. ඒ අප්පෝ අපේ ගෙදර මිනිස්සු මම තමා පණ ගෙදර අය කියලා. කොරකයි කියනවා. අම්මලා කියන අපේ අප්පෝ අපේ හාමුදුරනේ අපේ ගෙදර ඔක්කොටම ඉතින් මම නැත්තම් කන්න දෙන්නේ. අම්මලා කියන තාත්තත් කියනවා. අත්තම්මටත් කියනවා. සීයා ඔබට මුළු පවුලෙම ඉන්න ඔක්කොම ආදරේද? ගමේ ඉන්න මිනිස්සු ඔබ පාරේ යනකොට ගමේදී ලංකාවේදී නැත්නම් ඔබ රැකියාවට ගියාට පස්සේ ආයතනෙදී ඔබ දැක්කම කොහොමද අත්තම්මා සීයා බාප්පා මාමා කියාගෙන ඔබ පස්සේ පුංචි දරුවෝ තරුණියෝ වැඩිහිටියෝ අය ආදරේ නම් ඔබට අනේ හාමුදුරනේ මට නම් අපේ ගමේ පොඩි කොල්ලෝ දරුවන් ඉඳලා ඔක්කොම හරි ආදරේ මම දැක්කාම ඉතින් අත්තම්මා සීයා නැන්දා මාමා පුංචි අම්මා කියන පස්සෙන්ම තමයි අපේ ආයතනේ ඔබේ ආයතනේ ඔබ උදේට යනකොට ඔබේ ප්‍රධානියා ඔබගේ සහෝදර සේවකයෝ අනිත් අය ඔබව අල්ලගෙන නේ සුබ පතනවා කොහොමද දැන් දාවේ ඔයා කෑම ගෙනාවද අනේ ඇඳුම හරි ලස්සන අපිට හරි ආදරේ ඔක්කොමලා ඔබ ආදරේ ඇයි මනුස්සානම් පියෝ හෝති ඔබට මිනිස්සු හරි ආදරේ වුණේ ඇයි ඔබේ සිත විදි හොඳයි ඔය හිත ඇතුලේ වෛරය කියලා දෙයක් ගෑවිලවත් නෑ කුහකකම ඊර්ෂ්‍යාව ඔබේ නෑ එහි ප්‍රතිඵලය තමා ඔබට මනුස්සානම් පියෝ හෝති මනල බලන්න ජීවිතය ගැන දැන් අය 아무තු බන ඕනේ නෑ ඕකේ අනිත් පැත්තත් එහෙම තමයි පමණක් මිනිස්සු ඉන්නවා බිරිඳට පෙන්නන්න බෑ සැමියා දරුවන්ට පෙන්නන්න බෑ පමණක් වෙලාවට සැමියා කියන අනේ මට දවස් දෙකක් විතර එන්න හම්බ වෙන්නේ නෑ මොකද ගමනක් යන්න හදිස්සි එක්කෝසේ බිරිඳ කියනවා මම දවස් දෙක තුනක් අම්මලා ගෙදර ගිහින් එන්නම් අම්මට සනීප නැල මම දවස් දෙක තුනක් ඉඳලා එන්නද සැමියා දරුවෝ මොකද කියන්නේ යප්පා ඉහේ මලක් පිපුණා වගේ අහනවා කවද්ද අපේ අම්මා යන්නේ කවද්ද කියලා බස් එකකට ගිහින් ඇරලා වුණා යප්පා යන්න ඉහේ මලක් පිපුණා වගේ ඔබ ගෙදරින් යනවා නම් අනිත් අයට ඇයි ඔබ ඒ තරම් වදයක් ඔබ ඒ තරම් වදයක් ඔය ගෙදර ඉන්න මිනිස්සුන්ට ඔබට හිතේ නැද්ද ඔබ ඔබ කොහේ හරි යන්න යනවා නම් හරි කැමති ගෙදර මිනිස්සු පවනා කර බොරුවර කියන අනේ ඉක්මනින් එන්න ඈ කියලා හිතෙන් කියන අනේ අපි අප්පා සුමාන 3-4 නෙවෙයි මාසයක් ඉඳලා අප්පෙන් කියලා ඔබට හිතේ නැද්ද ඔය ගෙදර මිනිස්සු ඔබ කොහේ හරි යනකොට හරි කැමති කියලා ඒ ගෙදර මිනිස්සු මේ කියන්නේ නැහැ දිමුල් කුමරේ හාන්දර කිව්වට ඔබට හිතේ නැද්ද ඇයි ඔබ එපාවල ඉන්න ඔය ගෙදර මිනිස්සුන් ඔබ හිත හොඳ නැති හින්දා ඔබේ අසත්පුරුෂකම හින්දා ඔබේ කට හොඳ නැහැ සිතුවිලි හොඳ නැහැ ඔය ගෙදර මිනිස්සුන්ට ඔබ අප්පිරිය වෙලා ඉන්නේ කොයි තරම්ද කිව්වොත් ඔය හරි යනවනම් 1000න් සම්පතක් මනුස්සානම් පියෝ හොති ප්‍රිය නෑ ඔබ ඔබේ ආයතන ඉන්න මිනිස්සු ඔබ දැක්කහම මගහරිනවා ඔබ රස්සාව කරන තර තනියමද කන්නේ දැන් කොරෝනා දවස්වල නම් තනියම කන්න වෙනවා එහෙම නැතත් ඔබේ අඩුම තරමින් කෑම වේලට බෙදාන කන්ටවත් කෙනෙක් එන්නේ නැද්ද
මොනවද අද ගෙනාවේ කියලාවත් අහන්නේ නැද්ද? ඔබ දැක්කාම අගාරිනවද? ඔබ එපා වෙලා මිනිස්සුන්ට. ඔබ හිතනවා ඔබ වැදගත්කම හින්දා මේ ළඟට එන්නේ නැත්තේ කියලා නෑ. වැදගත්කම නෙවෙයි. ඔබේ තියෙන මුස්පේන්තුකම හින්දා. දුෂ්ටකම හින්දා ඔබට මිනිස්සු ලං වෙන්නේ නෑ. ඔබේ හිත හොඳ නැති හින්දායි ආයතනෙදිත් ඔබ තනි වෙලා, බස් එකේදිත් තනි වෙලා, ගෙදරදිත් තනි වෙලා. අයියෝක තේරුම් ගත්තේ නැත්te මෙච්චර කල්? මෙච්චර කල් තේරුම් ගත්තේ නැත්te අයියෝක? මිනිස්සුන්ට ලෝකෙට බැලලා වැඩක් නැහැ. මට කිසි කෙනෙක් නැහැ. මට මිනිස්සු සලකන්නේ නැහැ. මන්ට බලන්නේ නැහැ. මට එකෙක්වත් නැහැ. මිනිස්සු වැරදි නැහැ. ඔබ වැරදි. ඔබ වැරදි. අයියෝ කොච්චර කල් තේරුම් ගත්තේ? අනේක බලන්නකො. අමනුස්සානම් පියෝ හෝති. ඔබ මේක විතරක් මතක තියාගන්න. ළඟදී දවසක යකෙකුට බය වෙලා අමනුෂ්‍යයෙකුට අවතාරයකට මැරිච්ච කෙනෙක්ගේ රූපයක් දැකලා අවතාරයක් පෙරේතෙක් දැකලා භූතයෙක් දැකලා ළඟදී අපනූල් එහෙම දාලා තියෙනවා. යන්ත්‍රයක් එහෙම දාලා ඔබ ළඟදී තොইলයක් නටලා බලියක් කැරලා අපනූලක් දාලා අනේ මේ යමකෙකුට බය වෙලා ඉවරයි බය වෙලා කොහෙදෝ ගිහින් එද්දි කවුදෝ ඉස්සරහට හම්බුනාල කොණ්ඩේ කඩාගත්ත කෙනෙක් සුදු පාටයිලු සුදු ඇඳුමක් අදන් හිටියලු ඇස් දෙක දොඹගෙඩ දෙකක් වගේ අසු පාට කවුදෝ දැකලා ළඟදී අමනුෂ්‍යයෙකුට එහෙම බය වෙලා දැන් ඔබට මතක නැද්ද පවුලේ කෙනෙක්වත් කාටදෝ බය වෙලා මේ අපනූලක් දැම්මයි කියලා කිව්වා. ඔබ දන්නවද? අමනුස්සානම් පියෝ හෝති. ඔබ කවදාකවත් අමනුෂ්‍යයෙකුට බිය වෙන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් ඔබට හිංසා කරන්නේ නැහැ. ඔබේ හිත හොඳයි. ඔබට අපනූල් දැම්මනම් බලිතොබිල් කරා නම් අමනුෂ්‍ය දෝෂ වලට යමක් කළා නම් සෙත් පිරිත් කිව්වනම් සෙත් සාන්ති කළා නම් කට්ටඩියෙක් ඇවිල්ලා නූල් දැම්මනම් බෙර ගැහුවා නම් යකාගේ වරදක්ද? යකාගේ වරදක් නෙවෙයි වරද ඔබේ. එහෙනම් මේ ලෝකේ ඔක්කොම යක්කුන්න බය වෙන්න බෑ. අය ඔබට විතර යකෙක් හම්බෙන්නේ මොකද? ඔබේ හිත හොඳ නැහැ, හට හොඳ නැහැ, වැඩ හොඳ නැහැ, අසත්පුරුෂකම, දුෂ්ටකම අනේ මිනිස්සුන්ට කොච්චරවත් අංචි අදින්න හිත ඔබ ඉන්නේ. ඒකට ප්‍රතිඵලය හම්බුණා. අමනුෂ්‍ය ඔබට වෛර කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔබ දන්නවද? ඔබ කිසි කෙනෙකුට වෛරයක් නැති පුදුම තරම් ආදරණීය කෙනෙක් නම් කට පුරා hina වෙලා මිනිස්සුත් එක්ක හරි ලෙන්ගතු ඉන්න කෙනෙක් නම් අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයෝ පවා ප්‍රිය වෙනවා. ඒ විතරක් නෙවෙයි. දේවතා රක්칸ති. ඔබට කවදාකවත් විපතක් වෙන්න දෙවියෝවත් ඉඩ දෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔබ කොච්චරනම් මරණින් ගැලවෙන්න ඇද්ද කියලා ජීවිත කාලේ? මැරෙන්න මේ නයි පොළොංගු විෂගෝර සර්පයන්ට පෑගෙන්න ගිහින් බේරුණා. අකුණු වදින්න ගිහින් බේරුණා. කරන්ට් වදින්න ගිහින් බේරුණා. ගස් කොළන් කඩා වැටෙන්න ගිහින් බේරුණා. ගඟට මුහුදට වැටෙන්න ගිහින් බේරුණා. ලිඳට වැටෙන්න ගිහින් බේරුණා. දේවතා රක්කන්ති. දෙවියෝ රැක්කව ඔබ ඇතම් තැන්වලදී. ඔය තියෙන manussකම හින්දා. ඇතැන් වෙලාවට මිනිස්සුන්ට විපත් වෙනවා. අපිටම හිතන අනේ මේ ලෝකේ දෙවියෝ බුදුන්වත් නැද්ද මේ මිනිස්සුන්ට මේ වෙන විපත කියලා කියනවා. ඔබට පමණක් වෙලාවට හිතෙනවා ඇයි අපේ මට මෙහෙම උනේ? මට දෙවියෝවත් මම බැලුවේ නැහැ. ඔබේ දෙවියෝ බලන්නද? ඔබ වගේ කෙනෙක් දිහා. වෛරය, ද්වේෂ, දිගින්දටත් වෛර කරනවා, සැමියට වෛර කරනවා, දරුවන්ට වෛර කරනවා, ගමට රටට වෛර කරනවා, හතර වටේට නෑයොන්ට වෛර, අංචි ඇද ඇද යටි උගුල් අබු නේද? අට වගෙන කී යටින් ගින්දර අරයි යන මේ ඔක්කොම ගමට පවුලට අටවල තියලා ගින්දර දොදන්නා වගේ ඉන්න මිනිහෙක් නම් දෙවියෝ බලයිද? ඔබට දෙවියෝ බලන්නේ නැහැ. හැබැයි ඔබ දෙවියෝ රැකපු වාරය අනන්තයි අප්‍රමාණයි. අනන්තයි අප්‍රමාණයි. ඒ විතරක් නෙවෙයි. නා සජ්ජීවා විසංවා සත්තං වා කමති. යපුරු කවදාකවත් ගින්නෙන් වසවිසෙන් ඔබට විපතක් වෙන්නේ නැහැ. නා සජ්ජීවා විසංවා. වසක් විසක් කැවෙන්න ගියත් මග ඇරෙනවා. ගිනි ගන්ට යන තැන් වලින් මග ඇරෙනවා. බෝම්බ පුපුරන්ට යන තැන් වලින් මග ඇරෙනවා. වස විසකින්වත්, ගින්නකින්වත්, ජලයකින්වත් ඔබට කවදාකවත්
විපතක් වෙන්නේ කවදාවත්. ඒවා රැකෙනවා. ඇයි? ඔබේ සිතුවිලි හොඳයි. නොදැන වසවිස කැවෙනවා. වසවිස කැවෙනවා. ලංකාවේ නම් චුට්ට කරනවා වසවිස. එහෙමවත් කැවෙන්නේ නැහැ. ඉන්ටෝහාට ඉන්න රටකට වෙලා. චුට්ටවත් වස කැවෙන්නේ නැහැ. චුට්ටවත් ගිනි ගන්නෙ නැහැ. විතරක් නෙවෙයි. වසක් විසක් කැවෙන්න ගියත් මග ඇරෙනවා. ගින්නට අහුවෙන්න ගියත් මග ඇරෙනවා. ඔබේ හිත හොඳයි. සිතුවිලි වල තියෙන පුදුම ආදරණීය බව නිසා කාටවත් වෛරයක් කිසි කෙනෙකුට අහිතක් හිතන්නේ ඔබ ඒ වගේම පවා පුදුම විදිහට නේරෙනවා. තුවටං චිත්තං සමාධියති. තවත් එකක් තියෙනවා. දැන් ඉවර කරමු බලන්න. තුවටං චිත්තං සමාධියති. කොච්චර තරහ ගියත් පුදුම තරම් ඉක්මනට හිත නිවෙනවා. ඔබ පවනම් මිනිස්සු ඉන්නවා. එන්ති ගිහින් තරහකින් බනිනවා, කෑ ගහනවා, සැර කරනවා. මේ හොඳයි. මේ හොඳයි. අර අපේ ලංකාවේ දරුවෙක් කියන අපේ හාමුදුරනේ අපේ අත්තම්මා කේන්ති ගියාම රිතක් කෝටුවක් කරගෙන පන්නනවලු ගේ වටේට. අපි දුවනවලු. පුංචි දරුවා කියනවා. ටිකක් කරවුමක් විතර දුරට අත්තම්මට මතක නැල්ලු මොකටද පැන්නුවේ කියලා. ඉතින් උන් දැකින් අර රිට කොහෙද තියනවලු දඹල වැලකට හරි වට්ටක වැලකට හරි. උන්ට මතක නැහැ පැන්නුවේ පොඩි කාරේ. පුදුම තරම් ඉක්මනට තරහනි වෙනවා. ඔබට එහෙම. මේ බනහන ඉන්න ඔබට. අය වෙන බන ඕනේ නැහැ මේ ටික අහගත්තාම ඇති. ඔබගේ. ඔබට තරහ ගිහිල්ලා බොහොම ඉක්මනට හිත නිවිල යනවාද? එහෙම නැත්තම්? අවනම් මිනිස්සු බලන්නකො. අද මොකක් කර දෙකක් වුණොත් එහෙම තරහ යන දෙයක් මොකද කරන්නේ? රැයට ඔක තව ටිකක් මතක. රැයටත් මතක් කරමු. මතකද දවල් අද? මට දවල් මතකද කර රැයටත් කියනවා. පාන්දරක් කියනවා. මට නිින්ද යන්නේ නැහැ ඊයේ කච්චි වැඩේට. මට ඕකමයි. පාන්දරක් කියනවා. උදේට දවල්ටත් කියනවා. මතකද ඊයේ මේ වෙලාවට කරපු වැඩේ? මතකද? මට මුතුම කේන්නේ. ඔබ දන්නවද? දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් අවුරුද්දකින් අවුරුදු 10කින් හරි අර වෛරය මතකයි. අපිට අපේ හාමුදුරනේ මට වැඩක් කළා මිනිහා මම ඉන්නකෝ හාමුදුරනේ මම වෙලා වෙනකන් ඉන්නේ මම අරුණත් අත ඔබ අවුරුදු ගාණක් තිස්සේ වෙච්ච දෙයක් අදටත් ඔළුවේ තියාගෙන ඉන්නවද පුපුරු ගගා? ඔබ හොඳ කෙනෙක් නෙවෙයි. ඔබ ලොකු අමාරුක වැටෙන්න ළඟදිම. ඔය වෛරයත් එක්ක යන්තක බලන්න පණ ටික. ඇස් දෙක පියාගත්ත දවසට තේරෙයි ඔය පුපුරු ගහන ඔය පුංචි දෙයක් අල්ලා මෙච්චර කල් හිතත් එකේ විපාකේ. ඇති. තවුණා. අතහැරලා. ඔබේ තෙන්ති. සුවටං චිත්තං සමාධියති කිව්වේ මුඛවන්නෝ විප්පසීදති. මොන තරන්නම් කෙනෙක් ඔය මුහුණ පිරිසිදුව ලස්සනට ප්‍රසන්නව තියාගන්න මොන කැපකිරීමක් කරනවද? බෙහෙත් බොනවා, බෙහෙත් ගානවා, රටේ නැති ආලේපන විලවුන් වර්ග ගාලා නේද? මොන නැටිල්ලක් නැහැ. මොන වෙහෙසක් මොන වියදමක් මොන කැපකිරීමක් කළත් හිත හොඳ නැතිනම් අසත්පුරුෂයි නම් පමණ මිනිසු දිහා බලලා අපි කියන්නේ ඕ මූණේ හැටි බලන්නකො හොස්සෙල්ලාගෙන ඔරවගෙන මොනවා තිබ්බත් වැඩක්ද? ඇතන් වට මේ බණ අහන ඔබ හොද්දට හම්බ කරනවා. හොද්දට සල්ලි තියලා. ඕමානෙත් එහෙමයි, යුරෝපෙත් එහෙමයි, ලංකාවේ සල්ලි තියෙන හොඳට ඒ පවුලට. මේ රටේ ඉද්දිත් එහෙමයි. හොද්දට සල්ලි, හොද්දට බැටු, රන් රිදී මුතු මැණික් ඔබේ මූණේ හැටි බලන්නකො. හොඳට ගෙදරක ඉන්නවා, හොඳට රන් රිදී මුතු මැණික් තියෙනවා, හොඳට බැංකු පොත්වල සල්ලි, වාහන තියෙනවා, හරි හැමදේම තියෙනවා. හොඳ සැමියෙක් ඉන්න, නැත්නම් හොඳ බිරිඳක් ඉන්න, හොඳ දරුවෝ ඉන්නවා. ඊට හරි වාසනාවන්ත ජීවිතයක්. හැබැයි ඔබේ මූණේ හැටි බලන්නකො. අය කෙනෙකුට hina වෙනවද? කට පුරා hina වෙනවද ඔබ කාටවත්? නෑ. හොස්සෙල්ලාගෙන ඔරවගෙන ඔය මොන රටේ හිටියත් ඇයි මොනවා තිබ්බත් වැඩක් නෑනේ උපාසකම්මා, උපාසක මහත්තයෝ. ඔය හොස්සෙල්ලාගෙන ඉන්නවනේ ඔබේ හිත හොඳ නෑනේ. ඔබේ මූණට කවුරුත් ඔක කියලා දෙන්නේ නෑ. දිමුල් කුමරේ හාමුදුරුවෝ කියලා දුන්නාට. ඔය ඔරවගෙන හොස්සෙල්ලාගෙන ඉන්නේ අය තියෙන ආඩම්බරකමටවත් මේ තියෙනකමටවත් මහාන් තත්ත්වයටවත් වලව්කාරකමටවත් නෙවෙයි තියෙන අසත්පුරුෂකම තියෙන මුස්පේන්තුකමට මොන රටේ හිටියත් වැඩක් නැහැ
පොස්සෙල්ලානේ අය කෙනෙකුට hina වෙන්නේ. කතා හරි ඉහළයි. හරි ඉහළින් ඉන්නේ. එපා ඕක කරන්න. ඕක නෙවෙයි බුදුබණ පොතේ කිව්වේ. මුඛ වන්නෝ විප්පසීදති කෙනෙක්ගේ සිත ඇතුලේ ලෝකේ ලස්සනම කෙනා කියන්නේ බුදුහාමුදුරනේ. උන්වහන්සේගේ මූණ දිහා බලන් ඉඳ හිතනවරනේ. ලස්සනම කෙනා. ඇයි හිත ඇතුලේ වෛරයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, කුහකකමක් ගෑවිනවා. ඒ හින්දා පුදුම ප්‍රියජනකයි. හරිම ප්‍රියජනකයි. ඔබට සල්ලිත් තියෙනවා, ඔක්කොම තියෙනවා, වතු පිටිත් තියෙනවා, ගේ දොරක් තියෙනවා, වාහනක් තියෙනවා, හොඳ රස්සාවක් තියෙනවා, වැටුපත් ලැබෙනවා. රන් දෙදේ මුතු මැණික් වලින් පිරීලා. හැබැයි ඔබේ මූණ දිහා දැක්කහම මිනිස්සුන්ට අප්‍රියයි. අප්‍රසන්නයි. යපෝ මූණේ හැටි බලන්නකෝ ගවන් ඉන්න විදිය. කිසි සිරියාවක් නැහැ. කියලා නේද ඔබ? අද ඉඳලා මිනිස්සු කෙරෙහි තියෙන තරහ, වෛරය, කුහකම්, ඊර්ෂ්‍යාව, මාන්නක්කාරකම්, උඩගුකම්, උද්දච්චකම්, කුලමාන්නේ පැත්තකින් තියලා hina වෙන සතුටින් ඉන්නකො. රන් දෙදී මුතු මැණික් මොනවත් ඕනේ නැහැ. හඳ පායව වගේ තමයි මූණට. ඒවත් අරලා. ඔබ බොරු දේවල් ඕවා. දිගු කාලයක් මිනිස්සුත් එක්ක හතුරුකම් තියාගන්න එපා. ඇයි? අපි එච්චර කාලයක් ජීවත් වෙන මිනිස්සු නොවන හින්දා. මුඛ වන්නෝ විප්පසීතති. හරිම වූ ප්‍රියජනක පුදුම තරම් ප්‍රියජනක ප්‍රසන්න මුහුණක් ඇතිව උපදිනවලු, ජීවත් වෙන්න ලැබෙනවලු. ඇයි? හිත හොඳයි. අන්තමට දක්වනවා තවත් කරුණක් දෙකක්. අසම්මූල්ලෝ කාලං කරෝති. අසම්මූල්ලෝ කාලං කරෝති. මුලා නොවි මිය දෙනවලු. එහෙමද? මැරෙන්න ලං වෙනකොට ගම රට පලාතම බිය වද්දාගෙන කෑ ගහලා විලාප තියාන මොර දීගෙන මරහඬ දීගෙන සෙම ඇදලා ගොර දීලා මැරෙන්නේ නැහැ. ඒක සහතිකයි. පවනම් මිනිස්සු ඉන්නවා මැරෙනවා මේ කතා කර කර ඉන්නවා. කායේ කතා කරන මැරිලා. පවනක් කරාට මේ Taman එක ගමන් බයින මේ හුදට කතා කර මැරිලා. කෙන්දිරිලි හඬක්වත් නැහැ ඇහෙන්නේ. කෙන්දිරිල්ලක්වත් ඇහෙන්නේ. ඔබ අකමැතිද එහෙම මැරෙන්න? කොහේ හරි ඉඳගෙන ඉන්නවා hina බිබී කතා කර ඉන්නවා මැරිලා. කෙන්දිරිලි හඬක්වත් මොනවත් නැහැ. සද්දයක්වත් නැහැ. ප්‍රාණිකයි. හැබැයි ඇතමුන් මැරෙනවා ඔබ දන්නවද? ගෙදරත් බය වද්දාගෙන, ගමත් බිය වද්දාගෙන මැරිලත් මාස ගාණක් යනකම් කෙනෙක් එළියට බහින්නේ නැහැ. අයියාර ගෙදර කෙනා මැරිච්ච විදියට. ඔබනම් මිනිස්සු මැරෙනවා කියනවා නේද? අපි අප්පු ආන් එනවා මම පයගු ආන් අලියෙක් වගේ කෑ ගහනවා. දත් පිරිස්සගෙන කවුද එනවා ආන් ආව තව කවුද කොණ්ඩේ කඩන් එනවා. මුළු පලාතත් බිය වද්දාගෙන ඉඳලා මැරෙනවා. ඔබ කැමති කොහොම මැරෙන්නද? බය වද්දාගෙන මැරෙන්නද හතර වර්ගෙම? මුළු ගම පලාතේ පොඩි එවුන් එළියට හදිසියෙ වැසිකිලි කැසිකිලි යන්න කෙනෙක් එළියට යන්න බයයි. අර අහයාගේ දර මිනිස්සයා මැරිච්ච විදිහට. ඔබ මැරිච්ච විදිහ. ඔබ එහෙම මැරෙන්න කැමතිද? අසම්මූල්ලෝ කාලං කරොති. සිහිය මුලා වෙන්නේ නැතුව සිහි බුද්ධියෙන් කවදා හරි මැරෙන්න ලැබෙනවලු. සත්පුරුෂයාට හිත හොඳයි නම්. මිනිස්සුන්ට වෛර කරන්නේ නැතුව, මිනිස්සුන්ට ගිනිගෙඩි පත්තු කරන්නේ නැතුව, මිනිස්සුන්ගේ රස්සා නැති කරලා, මිනිස්සුන්ට උන් හිත දැන් නැති කරලා, ඉන්න කුලී ගේහැර නැති කරලා, ඉඩ කඩන් වලට නොයේ ගින්නවල් දීලා. ඔබ කර ඉන්නකො බලන්න. ඔබට කවදා හරි දවසක අහලගම් හතක් දියවද්ද කෑමොර දෙනකොට ඔබටම තේරෙයි ඔය කරපුවා පත්තු වෙන්නේ කියලා. අන්තිමට දක්වනවා අවසාන වශයෙන් උත්තරෙන් අපටි විච්ඡන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. ඔබ හිත හොඳින් කාටවත් විපතක් නැහැ. කාටවත් කරදරයක් නැහැ. කාටවත් ගින්නක් දෙන්නේ නැහැ. හැමෝම එක්ක නෑදෑකම් කතා කරලා පුළුවන් විදිහට උදව් කරනවා. තියෙන විදිහට ජීවත් වෙනවා. කොයි වෙලෙත් කටපුරා හිනාව. ඔබ කාගේවත් ඇදක් උදක් දෝෂයක් හොයන්න යන්නේ නැහැ. ඔබ ඔබේ සැමියා එක්ක, බිරිඳ එක්ක, දරුවෝ එක්ක, අම්මා තාත්තා නෑයෝ එක්ක පුදුම සතුටින් ඉන්න කෙනෙක්. ඔබට හරි ආදරේ හැමෝම. එහෙම ජීවත් වෙන ඔබට බ්‍රහ්ම ලෝකූපකෝ හොති. මරණින් පස්සේ බ්‍රහ්මාත්මයක් ලබන්න තරම් ඒ යහපත් හිතම හේතු වේ. ඔබ මතක තියාගන්න.
මොන ත්‍රිපිටකය ඉගෙන ගන්නටත් කලින් සති භාවනා මාසේ භාවනාවට යන්නටත් කලින් පිරිත් කියන්නටත් කලින් බණ අහන්නටත් කලින් අටසිල් ගන්නටත් කලින් බුද්ධ පූජා තියන්නටත් කලින් වත් පිළිවෙත් කරන්නටත් ඉස්සෙල්ලා කටින පින්කම් කරන්නටත් ඉස්සෙල්ලා ගන්ට මහ පිරිත් පොත අතට පෙරළ ගන්ට මෙත්තානි සංසූත්‍රය ඔය සූත්‍රයේතර කරුණු 11 හොඳට බලන්න ඔය ටික ඉගෙනගෙන තේරණ කෙනෙක් විදියට ධාර්මික ජීවිතය ආරම්භ කරන්න. අද දවසේදී මේ දහම් දේශනාව සඳහා බක්කුර 15ක් පොහෝදා බැතිබර දායකත්ව එකතු කරන ඕමානයේ ජීවත් වන සදහැවත් ඔබ හැම දෙනාටම තුරුරුවනේ සන්න රැකවරණය ලැබේවා. මේ ලෝක ව්‍යසනයෙන් පස්සේ දවසක ආයෙත් එන්නම් ඔබ ඉන්නා රටට ඔබ ඉන්නා රටේ පන්සලට සම්බුද්ධ ජයන්ති මහා විහාර පුදුමේදී දවසක මේ වගේම ධම් සභා මණ්ඩපයකදී හමු වෙන්නට ඔබ හැම දෙනාටමත් ප්‍රාර්ථනා පුරමින් අද දවසේ මේ දහම් දේශනාවේ බැතිබර දායකත්වය එකතු කරන්නේ ශ්‍රී ලංකාවේදී මං වැඩ වාසය කරන ගලගෙදර මැදගොඩ මහනුවර ප්‍රදේශයේ මැදගොඩ ග්‍රාමයේ ජන්ම භූමිය කරගත්ත බොහොම සදහවත් පිරිසක් අද ඕමානයේ බොහොම වාසනාවන්ත ජීවිතයක් චිරප්‍රසිද්ධ ජීවිතයක් ගෙවනවා. නලින්ද මැදගොඩ මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනා මේ දහම් දේශනාවේ ප්‍රතිපර දායකත්වයේ දරනවා. මේ දහම් දේශනාවේ දායකත්වයත් එක්කින් අරමුණ බලාපොරොත්තුව කොරෝනා වසංගතයේ රෝගීන් ප්‍රගුදුරුව සිටින ශ්‍රී ලාංකික හැමදෙනාටමත් ලෝකවාසී සියලු ජනතාවටත් සෙත් සාන්තිය ප්‍රාර්ථනා කිරීමත් මැදගොඩ මහත්මාණන්ගේ මීට වසර 6කට ප්‍රථම පරලොව සැපත් සමාදරණීය මෑණියන් වහන්සේ වෙන ඊ.කේ. විමලා ධර්මසේන මහෝපාසිකාතුමියට පින් අනුමෝදන් කිරීම මීට වසර 3කට ප්‍රථම පරලොව සැපත් සමාදරණීය පියාණන් වන එම්.ආර්. ධර්මසේන බණ්ඩා මහෝපාසකතුමාට පින් අනුමෝදන් කිරීම එයත් අන්ගේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක්. ඒ වගේම රේණුකා දමයන්ති මහත්මියගේ මීට වසර 6කට පෙර ප්‍රථම පරලොව සැපත් සමාදරණීය පියාණන් වන බී.ආර්. හීම් බණ්ඩා මහෝපාසකතුමාණන්ට පින් අනුමෝදන් කිරීම සරත් බණ්ඩාර මහතාගේ ආදරණීය පියතුමාණන්ට පින් අනුමෝදන් කිරීමද මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තුවක් අරමුණක්. ඒ වගේම අනුර ජයවර්ධන මහතාගේ පරලෝක සැපත් සමාදරණීය පියාණන්ටද මේ පින් අනුමෝදන් කිරීම තවත් අරමුණක් බලාපොරොත්තුවක්. සන්ධ්‍යා විජේසූරිය මහත්මිය පරලෝක සැපත් තම ආදරණීය දෙමාපිය දෙපළට පින් අනුමෝදන් කරන මේ මොහොතේදී මෙලගොඩ මහතා ඇතුළු පවුලේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා මේ දහම් දේශනාවට බැතිබර දායකත්වයේ එකතු කරලමින්. ඒ වගේම අප මේ විහාරස්ථාන විශේෂයෙන්ම ඕමානයේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ උපදේශක කමිටුවේ සමාජික විනෝද වික්‍රමරත්න මැතිතුමාගේ මෑණියන් වහන්සේ ලාරණී වික්‍රමරත්න මෑණියන් මිට වසර ප්‍රකට පවන ප්‍රථම අවුරුදු 96ක් ආයු වින්දනය කළ ලබා ප්‍රාප්ත වුණා. ඒ පින් ඇති මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් මේ දහම් දේශනාවේ අරමුණක්. ඒ වගේම ඕමානයේ තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් මේ මොහොතේදී සෙත් ප්‍රාර්ථනා කරනවා මේ දහම් දේශනාවේ පුණ්‍ය බල ශක්තියෙන් මේ පින්කම සඳහා සම්බන්ධ වූ සියලුම දෙනාටමත් ඔවුන්ගේ පවුල් හැම දෙනාටමත් තම තමන් නමින් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන්ටත් විශේෂයෙන් මේ මොහොතේදී පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම ඕමානයේ ශ්‍රී ලංකා විද්‍යාලයේ අවසන් වසර විභාගය සඳහා පෙනී සිටින සියලු දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමද මේ දහම් දේශනාවේ අරමුණක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක්. ඒ පුංචි දරුවෝ ඔබ හැමදෙනාටම නිදුක් බව ලැබේවා ප්‍රාර්ථනාවන් සඵල වේවා. ඒ වගේම ඕමානයේ ශ්‍රී ලංකා රෙස්ටොරන්ට් හිමිකරු වන අරුල්දාස් මහතා ඒ මහත්මියගේ ආදරණීය වැඩිමහල් දියණිය අප හිතවත් මේ අත්ංගේ ආදරණීය හිතවතියක් වන චමින්ද මහතාගේ ආදරණීය බිරිඳ දොරින් මහත්මිය හදිසියේ ඔබ අප අතරින් වියෝ වෙලා ඒ පින්වත් මාතාව හිතවතියද සිහිපත් කිරීම මේ දහම් දේශනාවේ අරමුණක් බලාපොරොත්තුවක්. ඒ හැම දිනාටම මේ සියලු පින් ලැබේවා අනුමෝදන් වේවා ප්‍රාර්ථනාවන් ඉටු සඵල වේවා කියලා සාදු සාදු ප්‍රාර්ථනා කරමු. අද දවසේදී මේ බක්පුර 15ක් පොහොදා ඔබ ඕමානයේ පමණක් නොව ලෝකයේ කුමන රටක ඉඳලා මේ දහම් ශ්‍රවණය කරන ඔබ පින් සිතුවිල්ලක් හදවත් කොට එකතු කරගත්තා නම් ඒක ඔබේ ආදරණීය
අම්මට තාත්තටත් මහා පාරමිතා දහමක් බවටම සාදු සාදුපත් වේවා. ලෝකේ පුරා ජීවත් වන ඔබ දිමුල් කුමරි හාමුදුරුවන්ගෙන් දහම් ශ්‍රවණය කරලා එකතු කරන සියලුම ආශිර්වාදයන් එවාගේම ආධාර උපකාරයන් මහනුවර හතරලියද්දු වැලිකන්ද මහා විහාරයේ අභිනවීන් ඉදිවන 38 රියන් මහා දාගබෙහි ඉදිකිරීම කටයුතු නිමා කිරීම සඳහා ඔබ හැමදෙනාගේම දායකත්වයන් විශේෂයෙන් මානදේශයේ ජීවත් වන ඔබ ලබා දුන් දායකත්වයන් එකතු කළා කියන සිංහතේ සිතුවිල්ලත් හදවතට එකතු කරමින් ඒ මහා දාගබ අඩියෙන් අඩියට ඉහළට එසවි 38 රියන් මහා දාගබක් නිර්මාණය වී නිමාවේ චූඩා මාණික්ක කොත්කර නිමා කොට මේ ලෝකේ බැතිමතුන්ට වන්දනාවට ඉඩහසර ලැබෙන දවසට ඔබ හැමදෙනාටම මට පුංචි උපකාරයක් කළ ලෝකවාසී ඔබ හැමදෙනාටම මහා ආශිර්වාදයක් මහා පාරමිතා දහමක්ම ඔය ජීවිතවලට එකතු වේවි. ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා උදා වේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මන් පරන්ති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේට පිරිකර පූජා කිරීම සඳහා කාලය. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අප මේ අවස්ථාවේදී අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං ලබේන මයා ලද්දන් බුද්ධ පුත්තං නමාමාන්. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දන් බුද්ධ පුත්තං නමාමාන්. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තර දුර්ලභේන මයා ලද්දන් බුද්ධ පුත්තං නමාමාන්. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අපගේ පූජ්‍ය දිමුල් කුඹුරේ විසුද්ධානන්ද ස්වාමින් වහන්සේ විසින් අප සැම කෙරෙහි මහත් අනුකම්පාවෙන් අපගේ සදහම් මඟ පාදා ගැනීම සඳහා ඊතා වටිනා ධර්ම කරුණු රාශියක් දේශනා කරනු ලැබුවා. එපින් මහිමෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් නිර්වාණ ධාතුව වහ වහ අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියා අප සැම මේ අවස්ථාවේදී සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එමෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ අප විහාරස්ථානයේ චෛත්‍යරාජානන් වහන්සේගේ හා විහාරස්ථානයේ පිරිසකර කිරීම කටයුතු රාශියක් පසුගිය මාසක පමණ කාලයක් තිස්සේ සිදු කරනු ලැබුවා. එම සියල්ල සාර්ථකව සිදු කර ගැනීමට අපට හැකියාව ශක්තිය ලැබුණා. ඒ සඳහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අප විහාර කමිටුවේ ගෞරව ප්‍රණාම ස්තුතිය කෘතවේදීත්වය පුද කිරීමට මේ අවස්ථාවක් කරගනු ලබන අතර අද දින මෙම සම්බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාව සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත්
අප විහාර කමිටුවේ ගෞරව ප්‍රණාම ස්තුතිය පුද කර සිටිනවා. ස්වාමින් වහන්සේ අප විහාරස්ථානයේ වන්දනා කරමින් බක් පොහොය නිමිති කොට පවත්වනු ලබන පින්කමේ නිමාව සනිටුහන් කිරීමට අවසර. අංගීරසස්ස මුනිනෝ ගුණසාගරස්ස තූපංච බෝධිපටිමංච නිදාපයිත්වා ඕමාන දේශික සුදී හිචලංකිකේහි වන්දේ කතන් ජින ජයන්ති මහාවිහාරන්. සාදු සාදු සාදු. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සාදු.